ධර්මය ලොවටම සංවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ අද දවසට නියමිත උතුම් සජීවී ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සදහවතුනි ආද මෙම උතුම් සජීවී ධර්මදේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම වදාළ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතනයේ මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද නම ගැනට අවසරයි දෙහිපේ චන්තවිමල ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් අනුසෝත ගාමි පුග්ගලෝ පටිසෝත ගාමි පුග්ගලෝ තිතත්තෝ පුග්ගලෝ තින්නා පාරගතෝ තලේති ටති බ්‍රාහ්මනෝති තී. දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති මාලිගාවිල අස්සජී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, මේ වෙලාවේ දිදුල රූපවාහිනිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ලක්වැසි ලෝවැසි සියලු දෙනාට මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ අද දවසේ ඒ විශ්‍රාමික පාඨශාලාචාරිණී නන්දාවතී අබේරත්න මහත්මිය ඇතුළු දූ දරු පිරිස. ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙන්නේ මීට වසර 6කට පෙර පරලෝ සපත් වන්නට යෙදුන පී.ඒ. ඥානතුංග මාරගහේන වෙද මහත්මයා සිහිපත් කරලා එතුමානන්ට පින් අනුමෝදන් කරන්න. එසේම මිය පරලෝකීය ඥාතීන් වන පී.ඒ. පෙරේරා ආරුන් සිංහෝ කියන අය සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කරන්න.
විමලාවතී අධිකාරි රොසලින් දිසානායක කියන මහත්මීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ අරමුණු පෙරදරි කරගෙන අද දවසේ ලෝක වාසී ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුන්ලාට ධර්ම ශ්‍රවණය කරන්ට ධර්ම දානමය පින්කම ඒ පාඨශාලාචාරිණී නන්දාවතී මහත්මිය ඇතුළු පවුලේ ඇත්තු සලසලා දීලා තියෙනවා. පින්වත්නි, ලෝකයට අද අවශ්‍ය කරන්නේ ධර්මය. ලෝකයේ අද අඩුවෙන්ම ලැබෙන දේ තමයි ධර්මය. අපිට පේනවා මේ වර්තමාන සමාජය තුල ධර්මය සමීප කරගන්න බොහෝ සෙයින් උත්සාහවන්ත වෙනවට වඩා ලෞකික ජීවිතය තුල සැලසුම් හදාගන්න තමයි පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ. ලෞකික ජීවිතයක් ගොඩනගා ගැනීම ගිහියන් වන ඔබට අවශ්‍ය කාරණාවක්. එහෙත් පින්වත්නි, ඒ ලෞකික ජීවිතය යහපත් විදියට ගත කරන්න නම් ඒ ලෞකික ජීවිතය තුළ ඔබ බලාපොරොත්තු වෙන ජීවිතයේ වටිනාකම උදා කරගන්න නම් ඒ ජීවිතය අර්ථවත් කරගන්න නම් ඔබට ධර්මය ඕන. බුදුරජාණන් වහන්සේ ලෝකයට පැහැදිලි කරන්නට යෙදුන මේ නිර්මල ශ්‍රී සද්ධර්මය තමයි කෙනෙකුගේ ජීවිතයක් ආලෝකමත් කරන්නේ. ඔබගේ මගේ ජීවිත ආලෝකමත් වෙලා තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසාමයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ලෝකයට මේ දේශනා කරන්නට යෙදුන මේ ධර්මය තුල තමයි අපගේ ජීවිතවලට වටිනාකමක් හිමි වෙන්නේ. ඔබ දන්නවා බණපදයක් තියෙනවා පඤ්ඤා නරාණං රතනං කියලා. මිනිස්සුන්ගේ වටිනාකම මිනිස්සු රත්තරන් වගේ මිනිස්සු බවට පත් වෙන්නේ මේ ධර්මය තුල ගොඩනගා ගන්න ප්‍රඥාව තුල විතරයි. ඔබ කල්පනා කරලා බලන්න, උපාධි කිහිපයක් තියෙන කෙනෙක් වුණත් එයාට ඒ උපාධි වලින් වටිනාකමක් ලැබෙන්නේ යම් කෙසේ තක්සේරුවක් ඒ තුල ඇති වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඒ නිසා එයාගේ ජීවිතය ආලෝකමත් වෙන්නේ නැහැ. එහෙත් එයා බණ දන්න කෙනෙක් නම්, එයා ධර්මය දන්න කෙනෙක් නම්, ධර්මය තුල ජීවිතය ගොඩනගා ගත්ත කෙනෙක් නම් එකදු උපාධියක්වත් නැති වුණත් ඒ පුද්ගලයා මේ ලෝකයට වටිනවා. ඇයි? පින්වත්නි, ධර්මය තුල තමයි ප්‍රඥාව වැඩෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවයි කියලා ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ධර්මය තුල තමයි ප්‍රඥාව ලැබෙන්නේ. ප්‍රඥාව නැති මිනිස්සු පින්වත්නි ලෝකයට බරක්. එවැනි මිනිස්සු ලෝකයේ මිනිසුන්ට තර්ජනයක්. අද අපිට පේනවා එවැනි අය මේ ශාසනයට මොනතරම් අපහාස කරනවද? උගත්තු කියලා හිතාගෙන ඉන්න අය. ඒ වගේම
ඇතැම් වෙලාවට ඒ උදවිය අධ්‍යාපනය ලබා දෙන අය ගුරුවරු විදියට හැසිරෙන අය ඇත්තටම ගුරුවරු විදියට හැසිරීමක් සිද්ධ කරන්නේ. ගුරුවරු නම් එහෙම කරන්න බෑ. ඒ අය තුනුරුවන්ට ගර්හා කරනවා. ප්‍රඥාව නැතිකම. ලෞකික දේවල් ඔස්සේ ගමන් කරලා තුනුරුවන් කෙරෙහි අවබෝධයක් නැතිකම නිසා ඒ අය පින්වත්නි තුනුරුවන් කෙරෙහි වෛර කරනවා. ඒ නිසාම ඒ අයගේ වචනය ද්වේෂ සහගතයි තුනුරුවන් අභියස. ඒ අයගේ හැසිරීම තුනුරුවන් උදෙසා සිත පහන් කරගන්න ඕන මිනිසුන්ගේ ස්වභාවය වෙනස් වෙලා තියෙනවා ප්‍රඥාව නැතිකම නිසා. මිනිස්සු වටින්නේ පින්වත්නි ප්‍රඥාවත් එක්ක. ඒ ප්‍රඥාව ගොඩනැගෙන්නේ මේ ධර්මය තුල විතරමයි. දැන් මේ දිදුල මාධ්‍ය ඔස්සේ මේ රූපවාහිනී ඔස්සේ ඔබට නිරන්තරයෙන් සමීප කරන්නේ ධර්මය. ඒ ධර්මය තුල ඔබගේ ජීවිතයට ලැබෙන්නේ ප්‍රඥාව, අවබෝධය, තුනුරුවන් කෙරෙහි තියෙන විශ්වාසය වර්ධනය කරගන්න එය හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපගේ ධර්මඥානය වර්ධනය වෙන්න පින්වත්නි අපි ජීවිතේ පරිණත භාවයටපත් වෙනවා. ධර්මය දන්න කෙනා ඒ ධර්මය තුල පරිණත භාවයටපත් වුනොත් එයා පින්වත්නි ඕනෑම ගැටලුවක් දිහා බලන්නේ ධර්මානුකූල ඇසින්. අද වෙලා තියෙන්නේ ධර්මය පැත්තක මිනිස්සු පැත්තක මිනිස්සු ධර්මය තුලින් ප්‍රශ්න දිහා බලනවා වෙනුවට වෙනත් කෝණ වලින් තමයි ප්‍රශ්න දිහා බලන්නේ. කවදාකවත් පින්වත් නිවැරදි උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ධර්මයේ ඉගෙන ගන්න ඕන. මේ භවයේදීම ඔබට නිවන සාක්ෂාත් කරගන්න මේ කියන බණ ටිකම හේතු වෙන්නේ නැහැ. හැබැයි ඔබට කවදා හරි දවසක නිවන සාක්ෂාත් කරගන්න මේ ඉගෙන ගන්න බණ ටිකත් උපකාර වෙනවා. ඔබගේ ප්‍රඥාව ටිකෙන් ටික වර්ධනය වීම සඳහා ඒ සිත සකසා ගැනීම සඳහා අපි අහන බණ උපකාර වෙනවා. කවදා හරි දවසක ඒ උපකාරය තුලින් නිවන සාක්ෂාත් කරගන්න ඔබටත් පුළුවන්කම ලැබෙනවා. ඒ ආශිර්වාද ප්‍රාර්ථනාව තබමින් අද දවසේ දේශනාව වෙතට යොමු වෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකය අවබෝධ කරගත්ත කෙනෙක් මේ තුන් ලෝකෙම හොයාගන්න නැහැ. බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් සම්බන්ධයෙන් කරපු අධ්‍යයනය ප්‍රතිඵලය තමයි මේ ලෝකය අධ්‍යයනය කරලා උන්වහන්සේ ලෝකයට පැහැදිලි කළේ. එක එක පුද්ගලයන්ගේ ස්වභාවයන් අනුව බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ වර්ග කළා. ඒ අය කරන ක්‍රියාවන් අනුව පුද්ගලයෝ වර්ග කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ කවදාකවත් ඒ අයගේ රැකියාව අනුව වර්ග කළේ නැහැ. ඒ කුලය අනුව වර්ග කළේ නැහැ.
ಜಾති අනුව වර්ග කරේ නැහැ. මිනිසුන්ගේ ක්‍රියාව අනුව තමයි පුද්ගලයා විභජනය කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. පින්වත්නි, බුදුහාමුදුරුවන්ට ඒ පිළිබඳව තියෙන ශක්්‍යතාවය වෙන කාටවත් පිළිටන්නේ නැහැ. උන්වහන්සේට පුද්ගලයා අවබෝධ කර ගැනීම පිණිස තිබෙන හැකියාව වෙන කාටවත් පිළිටන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වරින් වර දේශනාවන් තුලදී පුද්ගලයා වර්ග කරලා දක්වලා තියෙනවා. ඔබට හමු වෙලා ඇති එවැනි දේශනාවන් ගණනාවක්. දැන් ඒ වගේ දේශනාවක් තමයි පුද්ගල සූත්‍රය. පුද්ගලයන් ගැන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම සූත්‍ර දේශනාවක් තමයි අද අපි මාතෘකා කළේ මේ දේශනාව සඳහා. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ බණ්ඩගාම කියන වර්ගයේ එන දේශනාවක්. මේ දේශනාවේ නම අනුසෝත දේශනාව නැත්නම් සූත්‍රය. ලෝකේ විද්‍යමාන වන පුද්ගලයන් 4 දෙනෙක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට උගන්වනවා. ඒ පුද්ගලයන් 4 දෙනාගේ ස්වභාවයන් මේ දේශනාව තුලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පින්වත්නි, චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි. මහණෙනි, පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකේ ජීවත් වෙනවා, විද්‍යමාන වෙනවා, දකින්න ලැබෙනවා. එදා විතරක් නෙවෙයි, අදත් ඔබට දකින්න ලැබෙන මේ පුද්ගලයෝ. ඒ කවුද? අනුසෝතගාමී පුද්ගලෝ. පළවෙනි පුද්ගලයා තමයි අනුසෝතගාමී පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා තමයි පටිසෝතගාමී පුද්ගලෝ. අනුසෝතගාමී පටිසෝතගාමී කියලා පුද්ගලයෝ දෙන්නෙක් ලෝකයේ පේන්න ඉන්නවා. මේ මොහොත තුලත් ඉන්නවා. මේ මොහොත තුලත් ඒ පුද්ගලයෝ අපට මුණ ගැහෙනවා. අපි දන්නේ නැති වුණොත්, අපි හඳුනාගත්තේ නැති වුණොත්, ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් නිසා අපිටත් ඒ තුලම ප්‍රතිඵලය එන්න පුළුවන්. හොඳත් වෙන්න පුළුවන්, නරකත් වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි පුද්ගලයා තමයි තිතත්තෝ පුද්ගලෝ. තිතත්තෝ පුද්ගලෝ කියලා තුන්වෙනි පුද්ගලයා හඳුන්වනවා. හතරවෙනි කෙනාව හඳුන්වනවා පින්වත්නි බ්‍රාහ්මනෝ කියලා. මෙන්න මේ පුද්ගලයන් 4 දෙනා ලෝකේ ජීවමානව ඉන්නවා. ඒ අය එදා විතරක් නෙවෙයි, අදත් ඉන්නවා. මේ මොහොත තුලත් ඉන්නවා. ඒ නිසා අපිට හඳුනා ගැනීම බුදුරජාණන් වහන්සේ උගන්වනවා ඒ හඳුනා ගැනීම සිද්ධ කරන්න කියලා. ඒ හඳුනා ගැනීම තුල පින්වත්නි අපට පුළුවන්කම තියනවා අපේ ජීවිතය ඒ දිහාවට යොමු කරගන්නත්, යොමු නොකරගෙන එයින් වළකින්නත්. මේ තුල පුද්ගලයෝ 4 දෙනාගෙන් ඒ එක එක පුද්ගලයා පිළිබඳව මේ දේශනාවේදී පැහැදිලි කරනවා. තව දුරටත් ඔබට ඒ පැහැදිලි කිරීම තුළ පුද්ගලයාව හඳුනා ගන්න පුළුවන්. අපි හඳුනා ගන්න ඕන. අපි දන්නේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි,
මේ ධර්මය තුල තිබෙන කාරණාවන් ඔබ ඉගෙන ගන්න අවස්ථාව හදා ගන්න ඕන. ඔබ යම්කිසි දෙයක් කරනකොට ඒ ගැන දන්නේ නැහැ කියලා කියන වෙලාවල් තියෙනවා. ධර්මයට අනුව නම් පින්වත්නි ඒ උත්තරේ හරියන්නේ නැහැ. ඒ උත්තරේ ගැලපෙන්නේ නැහැ. සාධාරණ නැහැ. මොකද නොදැන ගත්තා කියලා ඒ තුලම නම් ඔබේ ජීවිතය සිද්ධ වෙන්නේ. අපි හිතමු පාපය තුල කියලා. පාපය තුල නොදැනීම නිසා ඒ ජීවිතේ ගත වෙනවා. යම් කෙනෙකුට මම දන්නේ නෑනේ කියලා ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. නොදැනීම කියන එක පාපය සිද්ධ වෙන්න තියෙන බාධාවක් නෙවෙයි. එය සිද්ධ වෙන්න බාධාවක් වෙන්නේ නැහැ. නොදැනීම කියන එක අපේ අඩුපාඩුවක්. නිසා ඔබ නිරන්තරයෙන් බණ අහනකොට මේ ධර්ම කාරණාවන් පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. දැනගන්න පුළුවන්කම තියෙනවා. දැනුවත් වීම තුළ අපට අපේ ජීවිතය සකසා ගන්න පුළුවන්කම තියෙනවා. දැනගෙන කරන අකුසලයට වඩා නොදැනගෙන කරන අකුසලයේ බලවත් කියලා ඔබ අහලා ඇතිනේ. පළගැටියා ගින්දරට ලං වෙන්නේ පිච්චෙන බව නොදැනගෙනයි. හැබැයි ඔහු ඒ සතාව පිච්චෙනවා. නොදැනගත්තා කියලා පිච්චෙන්නේ නැතිව ඉන්නේ නැහැ, පිච්චෙනවා. ඒ වගේම තමයි ධර්මය නොදැනීම කියන එක ඔබේ අඩුපාඩුවක්, දන්නේ නැති කෙනාගේ අඩුපාඩුවක්. දැනගැනීම තුල පින්වත්නි අපට ලොකු වාසියක් තියෙනවා. මේ පුද්ගලයන් 4 දෙනා අපි හඳුනා ගන්න ඕන. පළවෙනි පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ මේ විදියට හඳුන්වනවා. කොහොමද? කතමෝච භික්කවේ අනුසෝතගාමී පුද්ගලෝ ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ තමේච පටිසේවේති පාපංච කම්මං කරෝති අයං උච්චති භික්කවේ අනුසෝතගාමී පුද්ගලෝ. මහණෙනි, මේ අනුසෝතගාමී පුද්ගලයා නම් කවරෙක්ද? මේ පුද්ගලයා මෙලව ඉන්න කෙනෙක්. එයා වස්තු කාමය කෙරෙහිම තමයි ඇලිලා ගැලිලා ජීවත් වෙන්නේ. එයා ඒවමයි හොයන්නේ. මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවීම උදෙසාමයි ජීවත් වෙන්නේ. ඒ ගැන උනන්දුව විතරමයි තියෙන්නේ. ඒ වගේම තමයි තවත් මෙයාගේ ලක්ෂණයක් තියෙනවා. මෙයා පින්වත්නි පව් කරන කෙනෙක්. මෙයා පාපයට බර වෙච්ච කෙනෙක්. පාපයට බරව කාම වස්තුන් කෙරෙහිම ඇලිලා ගැලිලා ජීවත් වෙන කෙනා පින්වත්නි අනුසෝතගාමී පුද්ගලයා කියලා හඳුන්වනවා. ඔබට මේ වචනය නම් සමහර වෙලාවට ඇහිලා තියෙනවා වෙන්න පුළුවන්. මේ වචනේ අර්ථය ඔබ අවබෝධ කරගන්න. මේ පුද්ගලයා පින්වත්නි වීරියවන්ත කෙනෙක් නෙවෙයි. ඇයි? මේ පංචකාම ගුණයට ඇලෙනවා කියන එක පින්වත්නි සාමාන්‍ය දෙයක්. දැන් ඔබ ඇසින් රූප දකිනකොට ඒ රූපය කෙරෙහි ඇලෙන්න 아무තු වීරියක් ගන්න ඕනද? නෑ. වීරියක් ඕන කරන්නේ ඔබට. එය ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. මේ
පංච ඉන්ද්‍රියන් කෙරෙහි අරමුණු ලැබෙනකොට ඒවාට ඇලිලා ගැලිලා ජීවත් වීම කියන එක උත්සාහයක් නැතිවම සිද්ධ වෙන දෙයක්. එහෙනම් අනුසෝතගාමී පුද්ගලයා කියලා කියන්නේ හරියට ගලාගෙන යන දිය පහරක් වගේ. ඉහළ ඉඳලා පහළට ගලන දිය පහර අමාරුවක් නෑ පල්ලෙහාට ගලන්න. යන්නෙම පල්ලෙහාට තමයි. ඒ යන ගමන පහසුයි. හරිම පහසුයි. පල්ලෙහාට වතුර පාරක් ගලාගෙන යන එක පහසුයි. ඒ වගේ තමයි මේ අනුසෝතගාමී පුද්ගලයාත් පහසුවෙන් ගමන් කරනවා කොහෙටද? දැන් පංචකාම ගුණයට ඇලිලා ගැලිලා ජීවත් වීමත් එක්ක එයා පාපයට බරවණම් කටයුතු කරන්නේ. පින්වත්නි, එයා පහසුවෙන්ම ගමන් කරනවා සතර අපාය කරා. සත්වයා සතර අපායට මුහුණලා තමයි ජීවත් වෙන්නේ. ඔබ නිවසින් බැහැපු ගමන් එළියට ඒ නිවසින් එළියට බහිනවා වගේ තමයි මේ සත්වයා සතර අපායට මුහුණලා එයට විවෘතව තමයි ජීවත් වෙන්නේ. පහසුවෙන් මේ සතර අපායට ගමන් කරනවා. සතර අපායට යන්න කිසිම කෙනෙක් උත්සාහවන්ත වෙන්න ඕනේ. නිරායාසයෙන් ඒ තැනට යන්න පුළුවන්කම තියෙනවා. එන මේ අනුසෝතගාමී පුද්ගලයාගේ ස්වභාවය තමයි නිරායාසයෙන් අකුසලයේ පාපය කරා ගමන් කිරීම. ඒ හේතු කොටගෙන සතර අපායේ උප්පත්තියකට ගමන් කරනවා. පින්වත්නි, මේ පුද්ගලයා අපිට අදත් දකින්න ලැබෙනවා. මේ වස්තුකාමයට ඇලිලා ගැලිලා ජීවත් වෙන අය මොන තරම් විදියට ඒ අය විසින්ම තමන්ගේ ජීවිත විනාශ කර ගන්නවද? නිලයට, බලයට, තාන්න මාන්න වලට ඇලිලා ගැලිලා ජීවත් වෙන අය. පින්වත්නි, මේවාට ඇලෙන ස්වභාවය සාමාන්‍යයි. මනුස්ස ස්වභාවයක්. අසාමාන්‍ය ස්වභාවය නම් ඒවායින් නිදහස් වීම. සමහරක් උදවිය දරණ තනතුරු වලින් පවා අයින් වෙන්න කැමති නෑ. ඇයි? මේ පංචකාම ගුණයට එයා වහල් වෙලා තමයි ජීවත් වෙන්නේ. වහල් වෙලා තමයි ජීවත් වෙන්නේ. ඒ වහල් භාවය තුල පින්වත්නි මනුස්සකම් පවා අහිමි වෙලා යනවා. එයාගේ කතා බහින්, හැසිරීමෙන් ඒ තුල ප්‍රසාදයක් නෙවෙයි තියෙන අප්‍රසාදයක්. ඒවා වැරදි කියලාවත් කෙනෙකුට පේන්නේ නැති තරමට එයා පංචකාම ගුණයත් එක්ක ඇලිලා ගැලිලා තමයි ජීවත් වෙන්නේ. ඒ රැක ගැනීම පිණිස යා ද්වේෂයෙන් කටයුතු කරනවා. ඒ රැක ගැනීම පිණිස අන් අයට හිංසා කරලා පීඩා කරලා ජීවත් වෙනවා. පින්වත්නි, මේ අනුසෝතගාමී පුද්ගලයා අපේ ජීවිතය තුල තියෙනවා නම් ඒ ස්වභාවය අපිට යහපතක් නම් සිද්ධ වෙන්නේ නැහැ. මෙලවදීම ඒ අය ගර්හාවටපත් වෙනවා. සමාජයක් ඉස්සරහා ඒ අය නින්දාවට අපහාසයටපත් වෙනවා.
මේවට පින්වත්නි අද සමාජය තුලම උදාහරණ තියෙනවා. ඒ වගේම තමයි මේ පුද්ගලයා පින්වත්නි මෙලවදීම තැවිලා තමයි ජීවත් වෙන්නේ. කවදා හරි දවසක තැවෙන්න සිද්ධ වෙනවා. ලෝකේ බලවත්යයි කියාගෙන හිටපු මිනිස්සු බලයෙන් කුමනාකාරයකින් හෝ පහව ගියාට පස්සේ ඒ අයගේ සිත තුළ කනගාටුව පසුතැවිල්ල කියන එක තිබුණා තියෙනවා. හැබැයි ඒවා ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා රාජ්‍යයන් ආක්‍රමණය කරමින් ගියේ පංචකාම ගුණයට ඇලිලා ගැලිලා ජීවත් වෙච්ච නිසා. හැබැයි අන්තිමේදී එයා අවබෝධ කරගත්තා. එවැනි සිතුවිලි දැරීමම වැරදි කියන එක අවබෝධ කරගත්තා. ඒ නිසා තමයි මරුණට පස්සේ තමන්ගේ දේහය අත් දෙක එළියට පිහිටන විදියට සොහොන කරා අරන් යන්න කියලා කිව්වේ. අධිරාජ්‍යයක් විදියට රාජ්‍යයන් අල්ලගත්ත ඔහු මිය පරලොව ගියාට පස්සේ ඒ කිසිවක් අරගෙන ගියේ නැහැ. හිස් අතින් තමයි අරන් ගියේ. බලයත් එක්ක සියලු අය ලං කරගෙන හිටපු ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මිය ගියාට පසුව තමන්ගේ දේහය බාර දෙන්න කිව්වේ රාජ්‍යයේ ඉන්න දක්ෂ වෛද්‍යවරුන්ට. ඇයි? එතරම් දක්ෂ වෛද්‍යවරු හිටියත් ඔහුගේ මරණය ගලව ගන්න බැරි වුණා. ඒක තමයි ස්වභාවය. පින්වත්නි, කවදා හරි දවසක එවැනි ආකාරයේ පසුතැවිලි වලට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පංචකාම ගුණයට ඇලිලා ගැලිලා ජීවත් වෙන අය මේ සමාජය තුලම ඒ අය අපහාසයටපත් වෙනවා. ඒ අය නිර්දය ලෙස ප්‍රතික්ෂේප වෙනවා. ඒ අයට පරලොවකුත් නැහැ. පරලොවත් ඒ අය නින්දාවට අපහාසයට ලක් වෙන චරිත බවට පත් වෙනවා. ඒ නිසා මේ අනුසෝතගාමී පුද්ගලයා විය යුතු නැහැ අපි කවුරුවත්. දෙවෙනි පුද්ගලයා විදියට හඳුන්වන්නේ පටිසෝතගාමී පුද්ගලයා. මේ පුද්ගලයා හරියට පින්වත්නි අර අනුසෝතගාමී පුද්ගලයා පහළට ගලාගෙන යන දිය පහරක් වගේ. පටිසෝතගාමී පුද්ගලයා ඉහළට ගලන දිය පාරක් වගේ. ඉහළට දිය පාරක් ගලනවා කියන එක පුදුම සහගත දෙයක්. ඔබ දන්නවා ලංකාවේ සීගිරියේ ජල පහර ඉහළට ගලන්නේ. එය පුදුම සහගත දෙයක්. ඒ හිතාගන්න බැරි දෙයක්. ඒත් සිදු වෙලා තියෙන දෙයක්. ඒකට මොනතරම් තාක්ෂණයක් තියෙන්න ඕනද? ඒ වගේ තමයි මේ පටිසෝතගාමී පුද්ගලයා තුල ඒ චරිතය ගොඩනගා ගන්න පින්වත්නි මනා දැනුමක් තියෙන්න ඕන. එයා බොහෝ සෙයින් පිරිසිදු කෙනෙක් වෙන්න ඕන. එයා පංචකාම ගුණයට ඇලිලා ගැලිලා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඒවායේ ආදීනවේ තේරුම් අරගෙන මේ පංචකාම ගුණයෙන් අපිට සම්පූර්ණ වශයෙන් ඈත් වෙලා ඉන්න බෑ. ඇස, කන, නාසය, දිව, ශරීරය මේවා හොයන අරමුණු තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ
ධර්ම කියන ඒවා මේවත් එක්ක ගැටිලා තියෙන්නේ. එකතු වෙලා තියෙන්නේ. පින්වත්නි මේවායේ යථා ස්වභාවය තේරුම් ගන්න ඕන. ඒ යථා ස්වභාවය අපිට පුංචි කාලෙදි තේරෙන්නේ නැහැ. ඒ නිසා පුංචි කාලයේදී අපි රූපයක් දැක්කාම දෙයක් දැක්කාම ඒක ආසයි නම් අපි ඒකට බොහෝසෙයින් ඇලිලා ගැලිලා තමයි ජීවත් වෙන්නේ. ඒක කවුරුවත් ගන්නවටවත් කැමති නෑ. හැබැයි ටික ටික දැනුම මුහුකුරා යනකොට අවබෝධය ලැබෙනකොට ඒවායේ යථා ස්වභාවය තේරෙනවා. ඒවා යථා ස්වභාවය තේරුම් ගත්තට පස්සේ සතුටින් ඒවා ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කිරීම කියන එක අසතුටින් කරන්නත් පුළුවන්. ප්‍රතික්ෂේප කරනවටත් වඩා ඒවා තුලින් ඈත් වීමයි සිද්ධ වෙන්නේ. ඒ ඈත් වෙන්නේ අකමැත්තෙන් නෙවෙයි, කැමැත්තෙන් දැනගෙන. පින්වත්නි ඕනෑම කෙනෙකුට දරන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලයෙන් පසුව අපි කියනවා විශ්‍රාම යනවා කියලා. ඒ විශ්‍රාම සුවය කියන එක ජීවිතයකට ඕනේ. ඒ කාලය තුල අපි බොහෝ කාර්යයන් සිද්ධ කරන අය නෙවෙයි. අල්ප කාර්යයන් සිද්ධ කරන අය. එදිනෙදා ජීවිතය පහසුවෙන් සැහැල්ලුවෙන් ගත කරන්න උත්සාහ කරනවා. පින්වත්නි මේ පටිසෝතගාමී පුද්ගලයා උත්සාහවන්ත කෙනෙක්. අපි කිව්වා අනුසෝතගාමී පුද්ගලයා උත්සාහයක් නැහැ. හැබැයි පටිසෝතගාමී පුද්ගලයා නම් උත්සාහය තියෙනවා. එයාට උනන්දුව තියෙනවා. එයා තමන්ගේ මනස සංවර කරගන්න උත්සාහවන්ත වෙනවා. සියල්ල තමන්ගේ කරගෙන ඉන්න උත්සාහ කරන්නේ. එයා පුළුවන් තරම් කාර්යයන් තුලින් නිදහස් වෙන්න උත්සාහ කරනවා. එයා මානසික සුවය වෙනුවෙන් ඒ සියල්ල සිද්ධ කරනවා. ඒක පින්වත්නි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පහසුවෙන්. වයසට යනකොටත් සමහරක් අයට වැඩියෙන් ආසාවල් ඇති වෙනවා. අරකත් ඕන මේකත් ඕන මේ තනතුරත් ඕනේ අර තනතුරත් ඕන මං කාටවත් දෙන්නේ නැහැ කියන